මේ බෙතනි චර්ච් එකේ පාස්ටර්ලා කීප දෙනෙක් එක්කව වෙලා පෙර නායකයන්ට ඇගිල්ල දික් කරන නැත්නම් වර්තමාන නායකයන්ට ඇගිල්ල දික් කරන. මේ වරහනකවත් තිබ්බනම් සමලිංගික නොවන කියලා ඔන්න අපිට ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඒ සමාරිය ස්ත්‍රිය ඇවිල්ලා එක කාන්තාවක් විතරයි ස්පර්ශ කරේ. නමුත් අපි දකිනවා ඒ මුළු සමාරියම ගැලවීම ලබනවා. වතුර බෞතිස්ම කරන්නටම ඕනේ පූජකතුමෙක්ද? මං වාව තියාගන්න කැමති අපි හදලා තියෙන සිස්ටම් එක මේකනේ. අයියෝ කවදාක්වත් සංඛ්‍යාවල් මනින්න එපා. සංඛ්‍යාව නෙමේ වැදගත් වෙන්නේ ගුණාත්මක භාවය වැදගත් වෙන්නේ. අවදානමක් නැතුව ඉදිරියට යෑමක් නැහැ. මගේ තාත්තගේ කාලෙත් මේක සංවර්ධනය වෙමින් පවතින රට. මම දැන් මැරෙන්න ලං වෙනකොටත් සංවර්ධනය වෙමින් පවතින රට. ඔවුන්ට අවස්ථාව දිය යුත්තේ ඔබ සීට් එකෙන් බැහැලා යනකොට නෙවෙයි. ආශිර්වාදලත් දවසක් නැවතවාරයක් බියොන් සම්ප්‍රදාය වැඩසටහනට ඔබ සමග එක්කාවෙන්ට ලැබීම ගැන අපේ සන්තෝෂ අපි ප්‍රකාශ කරන අතරතුරේදී පොරොන්දු වුණා වගේම අපි අද දවසෙත් විප්ලවකාරක හිතනවා ගැන අදහස් ගෙනෙන්නටයි යන්නේ. මිත්‍රවරුනි, ගිය සතියේ අපි අවසන් කරේ මේ විදියට. මට එක්කෙනෙක් කිව්වා සභා නායකයෙක් මම එහෙම කියනවා ආගමක නායකයෙක්. මට කිව්වා ඩිෂාන් කිසි කෙනෙක් ඔබට ඇගිල්ලක් දික් කරන විදියට වැඩ කරන්න. ඩිෂාන් කිසි කෙනෙක් ඔබට චෝදනා කරන විදියට සේවය කරන්නට එපා. මගේ උත්තරේ වුණේ සිනහවක්. මක් නිසාද මම කිව්වා ඔයා මගෙන් ඉල්ලන ඉල්ලීම ජේසුස් වහන්සේට දිෂ්ට කරන්න බැරුවා. යේසුස් වහන්සේගේ ගෝලයන්ටත් බැරි වුණා. ඩිෂාන් ඩි සිල්වාටත් ඒ දේ නම් කරන්නට බැරි වෙයි. විප්ලවකාර මිනිසයා නිතරම සැබෑ වූ පරිවර්තනයක් ගෙනෙන්නට සමාජය තුල ක්‍රියාශීලීව සිටින්නා වූ කෙනෙක්. විප්ලවකාර කෙනා කාගේවත් ගෞරවය කාගේවත් අත්පොළසන්නාද බලාපොරොත්තුවෙන් සේවය නොකරන කෙනෙක්. නමුත් විප්ලවකාරයාගේ එකම ආසාව මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේව තමාගේ ජීවන රටාව තුළින් ගෞරවය මහිමයට පත් කරන්නට. මට මතක් වෙනවා මේ මොහොතේදී එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ස්ථානේ කියනවා මට සිද්ධ වෙනවා නුඹව මගේ මුකෙන් එළියට දාන්න. මක් නිසාද? ඔබ උණුත් නැහැ සීතලත් නැති නිසා. විප්ලවකාර කෙනා දෙවියන් වහන්සේ තුළ හොඳ මිත්‍රත්වයකින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ගින්නෙන් පිරුණා වූ කෙනෙක්. එනම් මේ සාකච්ඡාව ආරම්භ කරන්නට යන්නේ මේ විදියටයි. අපෙන් යම් කිසි කෙනෙක් ඇව්වා පාස්ටර් ක්‍රිස්ටෝ ඔගොල්ලෝ විප්ලවකාරී ගැන කතා බහ කරමින් යනකොට ඔගොල්ලෝ මොකක් තවත් මොනද වගේ දේවල් වෙනස් කරයිද අපි දන්නේ නැහැ කියලා මගෙන් ඇහුව එකපාරට. එතකොට මේ විප්ලවකාර කිතුණා මේ සමලිංගික ජීවිත ගැන සමලිංගික කසාද ගැන අපේ මතය මොකක්ද කියන එක. පාස්ටර් ක්‍රිස්ටෝ අපේ මතයට වඩා බයිබලයේ මතයනේ වැදගත් වෙන්නේ. මක් නිසාද අපේ මතය බයිබලයේ මතය? ඒ ප්‍රශ්නෙට පොඩ්ඩක් පාස්ටර් ක්‍රිස්ටෝ උත්තරයක් දෙන්නකෝ. කිව්වාගේ බරපතල ප්‍රශ්නයක් තමයි මුලින්ම හම්බුනේ. නමුත් කිව්වාගේ අපේ මතය තමයි නැත්තම් සභාවක් හැටියට අපි ප්‍රකාශ කරන දේ තමයි සමලිංගික විවාහ අපි අනුමත කරනවාද? ඇත්තටම සමලිංගික විවාහයක් අපි කිසි විටක අනුමත කරන්නේ නැහැ. අපි ඒ විවාහයක් සිදු කරන්නට අපි මැදිහත් වෙන්නෙත් නැහැ. නමුත් අපි හිතමු එහෙම විවාහ වෙච්ච කෙනෙක් සභාවට එන්න තීරණයක් ගන්නවා. එතනදී අපි ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හේතුව අපි හැමෝටම සේවය කළ යුතුයි. ඔබ මහා ආඥාව දැක්කොත් සියලු ජාතීන්
එතන අඩුම තරමේ වරහනකවත් තිබ්බනම් සමලිංගික නොවන කියලා ඔන්න අපිට ක්‍රියාත්මක වෙන්න තිබුණා. නෑ සියලු ජාතීන් වෙතට ඔබ යන්න අවශ්‍යයි. සියලු අයට ඔබ සේවය කරන්න අවශ්‍යයි. එවැනි අයට සේවය කරන්නට අපි සූදානම්ව සිටිනවා. නමුත් අපි විවාහය කියන එක අනුමත කරන්නෙත් නැහැ. එවැනි විවාහයක් අපි සිදු කරන්නේ නැහැ. හැබැයි එවැනි පුද්ගලයන්ව අපි ප්‍රතික්ෂේප නම් කරන්නේ නැත. Thank you Pastor Christon. ඔගලන්ගේ ප්‍රශ්න වලට තමයි අපි දැන් උත්තර සපයන්නේ. මේක ඉතාමත්ම වැදගත් වන්නා වූ ප්‍රශ්නයක්. Pastor Jude ප්‍රශ්නයක් අහලා තියෙනවා සමහරක් කට්ටිය. මේ ඊට පස්සේ අපේ ප්‍රශ්න වලට යමු. වතුර බෞතිස්ම කරන්නටම ඕනේ පූජකතුමෙක්ද? කැපවීමක් කරන්නටම ඕනේ පූජකවරයෙක්ද? අන්තිම රාත්‍රී භෝජනය බෙදන්නටම ඕනේ පූජකවරයෙක්ද? අන්තිම රාත්‍රී භෝජනය ගෙවල් වල ගන්න පුළුවන්ද? ඒගලන්ට උත්තර දෙමුකෝ අපි Pastor Jude. අන්න විශ්වාස කරන්නේ මේ දැන් අපි සංස්කෘතියක් තිබුණා, අපේ සම්ප්‍රදායක් තිබුණා. ඉතින් මේ සම්ප්‍රදායේ සමහර දේවල් තමයි අපි මේ ආකාරයෙන් අපි පුරුද්දක් හැටියට සභාවට එකමුතු වෙනවා. සභාව තුල අපි ශුද්ධ සහභාගීකමට පංගුකාරත්වය දරනවා. එතකොට පූජකෙක් තමයි මේ දේ කරන්නේ. හැබැයි මං හිතන්නේ දේ වචනේ අපි පැහැදිලිව අපි අධ්‍යයනය කරොත් මං හිතන්නේ මේක අපි සම්ප්‍රදායකට හිර වෙලා ඉන්න වූ ස්ථානයක්. මං හිතන්නේ දැන් මේ වර්තමානයේ මතුවලා තිබෙනා වූ වාතාවරණය තුල මං හිතන්නේ ඒ ස්ථානවලින් එහාට අපිට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මුල් සභාවේ ඒක සෙනග එකතු වුණේ ඔවුන්ගේ නිවස්වල ඔවුන් එකමුතුව ඔවුන් ඒ රාත්‍රී භෝජනය දිනපතා ඔවුන් යාක්ෂාව දේ වචනය තුල ඒ වගේම ඔවුන් ශුද්ධ සහභාගීකමට ඔවුන් ඇතුල් වුණා කියලා දේ වචනය කියනවා. මං හිතන්නේ මේ හැම ස්ථානයකම යේසුස් වහන්සේගේ ගෝලෙක් ගිහිල්ලා පේතෘස්තුමා ගිහිල්ලා මේ හැම තැනකම හිටියා කියලා. නමුත් අද දවසේ අපි ස්ථානයකට ඇවිල්ලා තිබෙනවා මේ දේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව අපි කරන්නේ. යමෙක් යේසුස් වහන්සේ ඔවුන්ගේ පෞද්ගලික ගැලවුම්කාරය හැටියට පිළිගන්නවා නම් ඔවුන්ගේ හදවතම උන්වහන්සේට දෙන්න ඔවුන් සූදානම් නම් මම හිතන්නේ ස්ථානයේ ඉන්නා වූ ඇදහිලිවන්තයෙක් දෙවියන් වහන්සේ තුල ඉන්නා වූ විශ්වාසවන්ත මිනිසෙකුට ඒ දේ කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි ශුද්ධ සහභාගීකම. දවසේ නිවසක නම් තාත්තට පුළුවන් ඒ දේ කරන්න, අම්මට පුළුවන් ඒ දේ කරන්න, ඒ දේට මඟ පෙන්වන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල පැවතුනා වූ සම්ප්‍රදායන් සමහර වෙලාවට මේ තිබෙන වාතාවරණය තුල වෙනස් වෙලා තිබෙනවා. දැන් මේකෙන් කොහෙත්ම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සභාව තුල සිදුවිය යුතු දේවල් සිදු නොවිය යුතුයි කියන එක. නමුත් වර්තමානයේ තිබෙන වාතාවරණය තුල ඒ ආකාර වෙනස් වීම වෙලා තිබෙනවා. ඉතින් නැවත අපිට සභාවට එකමුතු වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ ආකාරයෙන්ම සභාව තුල අපිට මේ දේවල් පවත්වන්නට හැකියාව තිබෙනවා. මම කැමති බයිබල් පදයක් කියවන්න. 2 යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. 2 යොහාන් 1:4. පියාණන් වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නොබේ දරුවන්ගෙන් සමහර ඒ සත්‍යතාවයේ හැසිරෙන මට හම්බ වන බැවින් ඊතා ප්‍රීතිමත් වෙමි. මම නැවත වාරයක් කියන්නම්. පියාණන් වහන්සේගෙන් අපි ලැබූ ආඥා ලෙසම නොබේ දරුවන්ගෙන්. වැදගත් වචනය පාස්ටර් ක්‍රිස්ටෝ. සමහරුන් හැසිරෙනවා මට සම්බ වුණ බැවින් ඉතාමත්ම සන්තෝෂ වුණා. දැන් මේ බයිබල් පදේ කනගාටුට පත්විය යුතු ප්‍රධාන හේතුවක් තිබෙනවා. මොකක්ද හේතුව? සමහරුන් කියන අදහස බහුතරයක් නොවේ, සුළුතරයක්. මේ ස්ථානයේ කියනවා පියාණන් වහන්සේගේ ආඥා තුල හැසිරුනේ බහුතරයක් නොවේ, සුළුතරයක්. එතකොට නමුත් මේ සෙනග හිටියේ කොහෙද? සභාව රාමුව තුල. දැන් විප්ලවකාර කෙනා ගැනත් අපි කතා බහ කරනකොට අපි කියන්න හදන්නෙත් මේකම තමයි. විප්ලවකාර කිතුණුවා උන්වහන්සේගේ සියලු ආඥාවල් රකින්න ඕන කෙනා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් පිරීලා වැඩ කරන්න ඕන කෙනා. කැමති දේ තෝරාගෙන අකමැති දේ අයින් කරන්න පුළුවන් කෙනා නොවේ. නමුත් ඇයි පාස්ටර් ක්‍රිස්ටෝ වර්තමාන ක්‍රිස්තියානි සභාව නායකයෝ ඇයි මේ සැබෑවු ක්‍රිස්තුස් වහන්සේ වගේ
වැඩ කරන්ට එඩිතරව තීරණ ගන්නේ නැත්තේ. නැතිනම් ඔබට කියන්න පුළුවන් නැහැ අපි ඒකට එකග නැහැ. ඒ වගේ නෙමෙයි මිනිස්සු ඇත්තට අද වර්තමාන නායකයෝ හොඳට එඩිතරව ක්‍රිස්තුස් වහන්සේ වගේම ජීවත් වෙනවා. පාස්ටර් ක්‍රිස්තු වගේ අදහස් අපිට දෙන්නකෝ. කිව්වාගේ ඒකට මම හිතන්නේ ප්‍රධානම හේතුවක් තමයි අපි හැමෝම අපි කිව්වාගේ අපි සම්ප්‍රදායක සංස්කෘතියට අපි ගරු කරන අය. නමුත් මෙන්න මේ රාමුව තුළ අපිම අපි හදාගන්නවා මේ ප්‍රතිපත්ති රාමුවක්. මේ විදියට කරොත් තමයි මේක හරි. මේක මේ විදියටම වෙන්න ඕන. අන්න එවැනි අවස්ථාවලද තමයි අද වර්තමාන ක්‍රිස්තියානි කෙනාට වෙලා තියෙන්නේ ඔවුන්ට විප්ලවකාරීව ජීවත් වෙන්න බැරි හේතුව. සමහර වෙලාවට අපි දන්නවා උදාහරණයක් හැටියට ගත්තොත් සමහර අයව සභාවේ අපි හිතමු සභාවේ ප්‍රතික්ෂේප කරනවා. සභාවේ සම්මතය කියන ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න එපා. හැබැයි ඔවුන් ගිහිල්ලා හොරෙන් ඒ කෙනාව හම්බෙලා කතා බහ කරනවා. හැබැයි ප්‍රසිද්ධියේ ඒ කෙනත් එක්ක කතා කරනවා සම්බන්ධකමක් තියෙනවා කියලා පෙන්වන්න බොහෝ වෙලාවට කැමති නැහැ. අර පාස්ටර් කිව්වාගේ හේතුව වෙලා තියෙන්නේ ඔවුන් ප්‍රසිද්ධියේ ඒ බැම්ම කඩාගෙන යන්න අකමැති. නමුත් අපි තේරුම් ගත යුත්තේ අපි හිටගන්න ඕන හරි තැන ඒ විදියට කෙලින් සිටගත යුතුයි. ඒකෙදි අපිට අපිත් එක්ක අනිත් අය සිටගන්නවාද කියනවට වඩා අපි කරන සිට ගැනීම හරිද කියන එකයි අපි ඉතා වැදගත් ලෙස බැලිය යුත්තේ. උදාහරණයක් දැස් අපි ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් සභාවල සිස්ටම් එක තමයි අපි හිතමු සභාවේ මේක හොඳම උදාහරණය නොවෙන්න පුළුවන්. නමුත් බලපෑමක් ඇති වෙන වර්තමානයේ තියෙන උදාහරණයක්. සභාවේ සේවය කරන කෙනෙක් යම්කිසි වැරද්දක් කරා අපි හිතමු පාපයට වැටුණා. අපි මොකද්ද කරන්නේ? සභාවේ සිස්ටම් එක තමයි ඒ නීතිමය පැත්ත නැත්තම් අපේ ක්‍රමවේද වලට අනුව අපි බොහෝ අය කරන්න ඕව සේවයෙන් අයින් කළ යුතුයි. නමුත් අපි එතනද සිටගත යුත්තේ. යේසුස් වහන්සේ එතන සිටගත්තා. අද අපි හදලා තියෙන රාමුව නිසා මොකද වෙලා තියෙන්නේ? අපි හිතනවා අපි ඒ රාමුව තුල සිටගත. හැබැයි අපි හිමීට ඇවිල්ලා අරයට කියනවා මට කරන්න දෙයක් නැහැ. මං ඔයාව තියාගන්න කැමති. අපි හදලා තියෙන සිස්ටම් එක මේකනේ. මට මේක ඇරෙන්න වෙන එකක් කරන්න බෑ. අද මම හිතන්නේ සභාවටත් වර්තමාන ක්‍රිස්තියානි නායකත්වයටත් වෙලා තිබෙන්නේ ඒක. මේ විප්ලවකාරීත්වය තුල සම්පූර්ණ ලෙස ජීවත් වෙන්න බැරි වෙලා තිබෙන්නේ. අපි හරි කියලා අපිම රාමුවක් හදාගෙන තිබෙනවා. ඒ රාමුවෙන් එළියට එන්න බැරි නිසා තමයි අපිට බැරි වෙලා තිබෙන්නේ මේ විප්ලවකාරී කිතුණුවෙක් ලෙස අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්න. Thank you. දැන් අපේ අදහස් වලට ඇහුම්කන් දෙන ඔබට යම් කිසි ආකාරයෙන් වැඩිපුර තොරතුරු දැනගන්න ඕන ඔබට පුළුවන් අපිට කතා බහ කරන්න. විප්ලවකාර විදියට නායකත්වය දෙන්න බැරි. පාස්ටර් ජූල් මිනිස්සු කියනවා සෙනගට බය නිසා. සෙනගව සන්තෝෂ කරන්න ඕන නිසා. ඒ නිසා තමයි විප්ලවකාර විදියට නායකත්වය දෙන්න බැහැ කියලා කියන්නේ. ඇත්තද පාස්ටර් ජූල් මේක? මම හිතන්නේ මේ සෙනගට බයවීම මම හිතන්නේ ඒක විශාල උගුලක්. ඔබ විප්ලවකාරී කිතුණුවෙක් නම් එහෙම නැත්නම් නායකයෙක් නම් අපි සෙනගට බය වෙලා හිටියොත් කවදාවත් දෙවියන් වහන්සේගේ පරමාර්ථය අපිට කරන්න බැරි වෙනවා. ඉතින් විශේෂයෙන් නැවත වාරයක් මම මේ වෙලාවේ ගන්න උදාහරණය තමයි යේසුස් වහන්සේගේ ජීවිතය. යේසුස් වහන්සේ ඇවිල්ලා මිනිස්යෝ ඉදිරියේ උන්වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේ කරපු ක්‍රියාවන් උන්වහන්සේගේ හාස්කම් මේ හැම දෙයක්ම විශාල වශයෙන් සෙනග උන්වහන්සේ පසුපස ආවා. නමුත් ඒ හැම දෙයක් මැදම උන්වහන්සේ මිනිස්යන්ගේ හිත දිනා ගන්න කරන කාරණා විතරක් නෙමෙයි කරේ. උන්වහන්සේ ඇතැම් වෙලාවට උදාහරණයක් වශයෙන් ගත්තොත් සකේයුස්ගේ ජීවිතය. මිනිස්යෝ බලාපොරොත්තු නොවුනා වූ දේවල් යේසුස් වහන්සේ කරා. මොකද උන්වහන්සේට වැදගත් උනේ මිනිස්සුන්ගේ සිත සතුටු කරන එකට වඩා පියාණන් වහන්සේගේ කැමැත්ත කරන එක. ඉතින් මම විශ්වාස කරනවා අද දවසෙත් අපි යේසුස් වහන්සේ ගැන මේ ආකාරයෙන් කතා කරන්නේ උන්වහන්සේ සේවය කරපු කාලේ උන්වහන්සේගේ පරමාර්ථය උනේ මිනිස්යන්ව සතුටු කිරීමට වඩා දෙවියන් වහන්සේව
සතුටු කිරීමයි උන්වහන්සේගේ කැමැත්ත කිරීමයි. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේ නායකත්වයේ තුල ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඔබට බයක් තිබෙනවා නම් සෙනගගේ හදවත සෙනගව සතුටු කරන්න වුන් අකමැති දෙයක් නොකර සිටින්න මං හිතන්නේ එහෙම අපි සිටියොත් එහෙම කවදාවත් දෙවියන් වහන්සේ ඔබටත් මටත් දීලා තිබෙන පරමාර්ථය සැලැස්ම අපේ ජීවිතෙන් ඉෂ්ට කරන්නට අපිට බැරි වෙයි. ඒ නිසා සෙනගට බයවීම ඒක අපේ ජීවිතයේ උගුලක් වශයෙන් මම දකිනවා. දැන් thank you pastor. දැන් ඇත්තටම බයවීම සැබවීම උගුලක්. විප්ලවකාර කෙනා කිසි කෙනෙකුට බය නැති කෙනා. ජේසුස් වහන්සේ මරණයටත් බය වුණේ නැහැ. උන්වහන්සේගේ ගෝලයනුත් ඒ විදියයි. මොකද නිසාද විප්ලවකාර මිනිසයාගේ දේවල් කීපයක්. මොකද්ද නම්බර් 1 අපි කතා කරනවා වගේ පියාණන් වහන්සේ ගෞරවය මහිමයට පත් කරන්නට. ස්වර්ගයෙන් ආපු කැදවීම සම්පූර්ණ කරන්න තමයි විප්ලවකාරගේ සිතේ නිතරම දුවන්නේ. මේ දේ කරන්න විප්ලවකාර මිනිස්සයා ඉතාමත්ම කැමැත්තෙන් සිටිනවා. පාස්ටර් ක්‍රිස්ටෝ ඉතාමත්ම අමාරු ප්‍රශ්නයක් ඔබට යොමු කරන්නටයි යන්නේ. අමාරු ප්‍රශ්න මේක. මේ විප්ලවකාරය කතා කරන නිසා අපි විප්ලවයක් ගැන කතා කරන නිසා තමයි මේ දේ අහන්නේ. දැන් අපි හිතමු පෙන්තකොස්ත සභාව. අපේ වගේ සභාවල් ශ්‍රී ලංකාවේ වසර 100කට එහාන් ඉඳලා තියෙනවා කියලා කියනවනේ. අවම තරමින් මේ වගේ සභාවල් අවුරුදු 100කුත් ගිහිල්ලා පාස්ටර් ක්‍රිස්ටෝ වර්තමාන අපේ සංඛ්‍යා ලේඛන මොනවද කියලා අපි කතා බහ කරමු. ඇත්තටම මොන වගේ තත්වයක තිබෙන්නේ. ඒතර මේකෙදි ප්‍රශ්න දෙකක් ගොඩ නැගෙනවා. මොකද්ද? ආගමක මිනිස්සු, සම්ප්‍රදායක මිනිස්සු මේ හරියට හොඳ වැටහීමක් නැති මිනිස්සු කියනවා අයියෝ කවදාක්වත් සංඛ්‍යාවල් මනින්න එපා. සංඛ්‍යාව නෙමෙයි වැදගත් වෙන්නේ, ගුණාත්මක භාවය වැදගත් වෙන්නේ. මම හිතනවා ගුණාත්මක භාවය වටිනාකම අපි හැමෝම දන්නවා. ගුණාත්මක භාවය අත්‍යවශ්‍යම දෙයක්. නමුත් අද අපි දකිනවා අපේ ක්‍රිස්තියානි සභාව තුළ සංඛ්‍යාවේ ඉතාමත්ම දුර්වල ස්ථානයක තිබෙනවා කියලා මට හිතෙනවා. නමුත් ඒකට ගැන නොහිතා කියනවා දුර්වල වුණත් අපේ මිනිස්සු හරි ශක්තිමත්. නමුත් ප්‍රශ්නේ මේකයිනේ පාස්ටර් ක්‍රිස්ටෝ. ශක්තිමත් සෙනගක් හිටියොත් සෙනග වැඩි වෙන්න ඕනේද? අඩු වෙන්නට ඕනේද? ඇත්තටම ශ්‍රී ලංකා සභාවේ ඉතිහාසයේ වර්තමාන වර්ධනය ගැන ඔයා දරන මතයයි කැමැතිද අකමැතිද? කිව්වාගේ ඇත්තටම අපිට සංඛ්‍යාත්මක පැත්ත බලනකොට අපි සෑහීමට පත්වෙන්න පුළුවන් තැනක නෙවෙයි මගේ විශ්වාසය හැටියට සිටින්නේ. මම හිතනවා මේක අහන ඔබ වර්තමාන සභාවල ඉන්න නායකයොත් මා සමග එකඟ වෙනවා කියන එක මම විශ්වාස කරනවා. අපිට ඇත්තටම සෑහීමකට පත්වෙන්න බෑ. එහෙනම් අපි ඇත්තටම අපි ඒ කළ යුතු වෙනස අපි කරලාද කියන ප්‍රශ්නය අපි අහන්න අවශ්‍යයි. අපේ සංඛ්‍යා ලේඛන බැලුවොත් අපි 100ට එකක් දෙකක් අතර තමයි අපේ මේ සංඛ්‍යා ලේඛනවල ඒ දත්ත අපිට ප්‍රකාශ කරන්නේ. කිව්වාගේ අපි අවුරුදු 100ක් පෙන්තකොස්ත සභාවක් හැටියට මේ දේශය තුල ඉන්නවා. නමුත් අවුරුදු ගාණක් තිස්සේ අපි එකම මට්ටමකම නම් ඉන්නේ. මං හිතනවා අපි කළ යුතු බලපෑම අපි තවම කරලා නැහැ. තවමත් අපි කොච්චර පෙන්තකොස්ස කියලා අපි හඬ නැගුවත් අපි දන්නවා අපි මමත් බොහෝ රැස්වීම් වලට ගිහිල්ලා තිබෙනවා. බොහෝ රැලි වලට ගිහිල්ලා තිබෙනවා. අපි ඒ රැලි ගෙදර යන්නේ අපි ලංකාවම දිනාගත්තා වගේ ප්‍රීතියෙන් යන්නේ. හැබැයි අපි ආයි මේ සංඛ්‍යා ලේඛන තැනට එනකොට අපි තාම හිටපු තැනම තමයි සිටින්නේ. නමුත් මම විශ්වාස කරනවා අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඒ තත්ත්වය වෙනස් කරන්න අපි විප්ලවකාරී ලෙස නැගී සිටිය යුතුයි. මේ විප්ලවකාරී කිව්වහම ඔයගේ වචනේ ඇතුළේ තිබෙන දේ බලලා ගන්න. ඒක වචනේ පෙළඹීම මත කරන දෙයක්. පියාණන්ව ගෞරවයට පත් වෙන. ඇත්තටම ඔබයි මායි අහලා බලන්න ඕන. අපි අවුරුදු ගාණක් සේවය කරලා තිබෙනවා. අර මේ සුනිල් පෙරරා මේ අපේ ජිප්සිස් ගායකයා මරුණට පස්සේ බොහෝ ෆෝට්ස් යාවෙනවා. ඔහු කියන එක දෙයක් තමයි මේ මගේ තාත්තගේ කාලෙත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක්. මම ඉස්කෝලේ යනකොට සංවර්ධනය වෙමින් පවතින රටක්. මම දැන් මැරෙන්න ලං වෙනකොටත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි පෙන්තකොස්ත සභාවත් අපිට කියන්නත් තියෙන එක තමයි අපේ තාත්තලා ඉන්නකොට 100ට එකයි
අපි සේවය කරනකොටත් 100%යි. අපේ මැරෙනකොටත් 100%ද අපි මැරෙන්න යන්නේ. නැත්තම් විප්ලවකාරී වෙනසක් කරලා ජාතික පරිවර්තනයක් ඇති කරනවාද කියන දේ අපි අපෙන් අහලා බලන්න ඕන කාරණයක්. ඇත්තටම අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. Thank you. දැන් Pastor Jude මේක අහනකොට සමහරක් කට්ටියට හිතනවා ඇති මේ බෙතනි චර්ච් එකේ පාස්ටර්ලා කීප දෙනෙක් එක්කව වෙලා පෙර නායකයන්ට ඇගිල්ල දික් කරනවා නැත්නම් වර්තමාන නායකයන්ට ඇගිල්ල දික් කරනවා. පාස්ටර් මේක ඇගිලි දික් කිරීමක්ද නැතිනම් සැබෑ වූ ප්‍රශ්නයක් ගැන කතා බහ කරලා සැබෑ වූ විසඳුමක් ඕන බවද ගැන අපි කතා බහ කරා. මොකද ඔයාගේ අදහස? මම හිතන්නේ මේක ඇවිල්ලා කාටවත් ඇඟිලි දික් කිරීමක් නෙමෙයි. නමුත් මේක අපි අවදි වෙන්න ඕන ස්ථානයක් හැටියට තමයි මම දකින්නේ. අවුරුදු ගණනාවක් දශක ගණනාවක් ඉතුරු සභාව තුල අපි බලන්ට අවශ්‍යයි. මං කියන්නේ නැහැ කිසිම දෙයක් සිදු වෙලා නැහැ කියලා. නමුත් බොහෝ දේ සිදු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අද සභාවක් පවතින්නේ. නමුත් මං හිතන්නේ අපි අවදි වෙන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟ මට්ටම් කරා අපි ගමන් කරන්න අවශ්‍යයි. දැන් අර ඉස්සලා කිව්වා වගේ ගොඩක් වෙලාවට අපේ මනසේ තිබෙන දෙයක් තමයි අපි සුළුතරයකින් බහුතරයක් අපි ගත්තොත් එහෙම පරණ ගිවිසුමේ තිබුණා වූ සටන් අපි හැම වෙලේම අපි ගොඩාක් වෙලාවට අපි ගණන් කරන්නේ මේ තුල. ඒක ඇවිල්ලා සටනකට සීමා වෙච්ච දෙයක්. නමුත් ඊට වඩා එහායින් අපි හිතන්න අවශ්‍යයි කිතුණු සභාවක් හැටියට මේ කාලෙදී අපි බලපෑමක් ඇති කරන්නේ කොහොමද? පාස්ටර් ක්‍රිස්ටෝ කිව්වා වගේ අපේ සීයා තාත්තලා අපේ ඊට පස්සේ අපේ දරුවනුත් මේ දේමද කියන්න යන්නේ තව අවුරුදු 10කින් 20කින්. මම හිතන්නේ මේ කාලේ අපි කාටවත් ඇඟිලි දික් කරනවට වඩා අපි මේ දෙස අවදිමත්ව බැලිය යුතු කාලයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා අපි සමහර වෙලාවට අපි සේවය කරන විදි සේවය කරන්නේ කාටද? මං හිතන්නේ මෙවැනි බොහෝ අංශ කෙරෙහි අපේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මං හිතන්නේ අපි එවැනි දෙයක් කරොත් තමයි තව අවුරුදු 5කින් 10කින් අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රතිශතයන් වල වෙනසක් සිදු වෙලා තිබෙනවා කියලා. කට්ටිය මේව කියනවානේ පාස්ටර් ක්‍රිස්ටෝ. මොකද්ද කියන්නේ? පරිණත නායකයෝ අවශ්‍යයි සභාව ගෙනියන්න. ඇත්තටම ඕනේ. නමුත් අපි හිතන විදියට අපි දකින ආගමික නායකයන් හැටියට අපි ජීවත් වෙලා ඉන්න ක්‍රිස්තියානි සභාවල මේ පරිණත නායකයෙක්ගෙන් කියන්නේ වයසක නායකයෙක් ඕනේ. වයසක කට්ටිය තමයිලු ඕනේ. දැන් ප්‍රශ්නේ මේකනේ. යම් කිසි කෙනෙක් එකම රාමුවක් තුල අවුරුදු 25ක් විතර ගියාට පස්සේ 30ක් විතර ගියාට පස්සේ ඒ රාමුවෙන් එහාට ඔවුන්ට නැත්නම් ඈට කිසි දෙයක් පේන්නෙත් නැහැ. ඒ රාමුවේ එහා වෙන හැම දෙයක්ම නරකයි, පාපය, කැරලිකාරයි, සෞත්තුයි, හරියන්නේ නැහැ. මේ පරම්පරාව හරියන්නේ නැහැ. මට ළඟදී එක්කෙනෙක් කිව්වා මේමම කිව්වා පාස්ටර් ඩිෂාන් අපිට නම් අලුත් නායකත්වයක් ඕන යුගයකයි අපි ජීවත් වෙන්නේ. පාස්ටර් ක්‍රිස්ටෝ ඇත්තටම ක්‍රිස්තියානි සභාවට අලුත් නායකත්වයක් ඕන යුගයකද අපි ජීවත් වෙන්නේ? කිව්වාගේ අර බයිබලයේ කියනවා වගේ මට කියන්න තියෙන්නේ ඔව් සහ ආමෙන්. මොකද හේතුව අපි දැකලා තිබෙනවා. දැන් අපි ඔය පාස්ටර් කිව්වාගේ තරුණ නායකයන්ට ඉඩ දෙන්න, තරුණ නායකයන්ට විශ්වාස කරන්න අපි යම්කිසි ආකාරයක අසමත් වෙලා තිබෙනවා කියන එක මට හිතෙනවා. බොහෝ අය කියන්නේ අපි තරුණ නායකයන්ට ඉඩ දෙන්න ඕන, අවස්ථාව දෙන්න ඕන කියන එක. නමුත් මම කියන්නේ තරුණ නායකයෝ ෆේල් වෙන්න පුළුවන්, අසමත් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට අවස්ථාව දිය යුතුයි. ඔවුන්ට අවස්ථාව දිය යුත්තේ ඔබ සීට් එකෙන් බැහැලා යනකොට නෙවෙයි. ඔබ සීට් එකේ ඉන්නකොට තමයි ඊළඟ නායකත්වය ඔබේ පුටුවේ ඔබ වාඩි කරන්න ඕන. හේතුව මම උදාහරණයක් දෙන්නම්. යේසුස් වහන්සේ මේ පොළොවෙන් සමුගන්නකොට අසමත් වෙච්ච, ෆේල් වෙච්ච කණ්ඩායමක් තමයි සිටියේ. හැබැයි උන්වහන්සේ විශ්වාස කරා ඒ කණ්ඩායමට. අඳුරන්නේ නැහැ කිව්වේ පීටර්ට උන්වහන්සේ යතුරු බාර දීලා යනවා. උන්වහන්සේව අල්ලනකම් විශ්වාස කරන්නේ නැහැ කිව්වෝ තෝමස්ට උන්වහන්සේ යතුරු බාර දෙනවා. උන්වහන්සේ මරණයට පස්සේ මාළු අල්ලන්න ගිය කණ්ඩායමට
උන්වහන්සේ කාර්ය බාර දෙනවා. ඒ නිසා මං හිතනවා මේ යුගයේ අපි තීරණයක් ගත්තේ නැත්තම් අපේ යුගයත් 100%න් අවසන් වෙයි. නමුත් මම විශ්වාස කරනවා අපි හදලා තියෙන සිස්ටම් එකේ අපි හදලා තියෙන රාමුවේ ඒ පරණත කමට එනකන් අපි හිටියොත් අපිට හැමදාම බලාගෙන ඉන්න වෙනවා. ෆේල් වුණත් අසමත් වුණත් තරුණ නායකයන්ට ඉඩ දෙන්න. තරුණ නායකයන්ගේ නැගිටීමේ අවශ්‍යතාවය තිබෙන යුගයකයි අපි සිටින්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා මේක තමයි යුගය. මේක අතපසු කරොත් අපිට ආයි අවස්ථාවක් හම්බ වෙන එකක් නැහැ. ඒක නිසා අවස්ථාව දෙන්න. ෆේල් වුණත් ඔවුන් කාර්ය සම්පූර්ණ කරයි කියන විශ්වාසය මට තිබෙනවා. සමහරට ඔබ හිතනවා තරුණ නායකයෙක් නිසා මම මේ ප්‍රකාශ කරනවා කියලා නෑ. මේ දේශයේ වෙනසක් වෙන්න නම් අපි විශ්වාස කරනවා තරුණ නායකත්වයේ ඒ නැගිටීමක් සිදු වෙන්නටම අවශ්‍යයි. දැන් මේව කතා කරනකොට සමහරක් කට්ටියට හිතනවා ඇති මේ විප්ලවකාර සභාවක් විප්ලවකාර නායකයෙක් කියන්නේ ප්‍රතිපත්ති නැති නීති රාමුවක් නැති නමුත් ඇත්තටම අපි ඕක නෙවෙයි කතා කරන්නේ. ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ, පිළිවෙලක් තියෙන්න ඕනේ. සෙනගව නායකත්වයේ ගෙනියන්න මට්ටම් තියෙන්න ඕනේ. පස්සේ ජෝඩ් මේක බලාගෙන ඉන්න විශේෂයෙන්ම ව්‍යාපාර ලෝකේ ඉන්නා වූ කිතුණුවන්. දේව සේවයට එන්න හිත තියෙන කිතුණුවන්. දේව සේවය තුළ ඉන්නා වූ කිතුණුවන්. ඔයාට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? මොකද නිසා අපි කියවනේ අර දෙවනි යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය සමහරක් කට්ටිය විතරයි මේ සත්‍යතාවය තුළ හිටියේ. ඔයා ඒගොල්ලන්ට දෙන පණිවිඩය මොකද්ද? ඉන්න විදියටම ඉන්නද නැත්නම් වෙනස් වෙන්නද? මොකද්ද පාස්ටර් ජූඩ් ඔයා ඒගොල්ලන්ට දෙන අභියෝගය? මං කියන්නේ සභාවක් වුණාම නීතිමාලාවක් තියෙන්න අවශ්‍යයි. අපිට යම් රාමුවක් තියෙන්න ඕන. අපේ විනයක් කියන දේ තිබෙන්න අවශ්‍යයි. හැබැයි පසු කිව්වා වගේ දැන් මේ සේවයට සම්බන්ධ වෙලා ඉන්න ඒ වගේම සේවය කරන්න බලාපොරොත්තුවක් තියෙන එහෙම නැත්නම් ව්‍යාපාර ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට මම හිතන්නේ මේ විනය කියන දේ ඉතාමත් වැදගත් දෙයක්. හැබැයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න අවශ්‍යයි අපි ඉන්න වූ ස්ථානෙන් පියවරක් ඉදිරියට ගන්නට. දැන් අපිට අවදානමක් නැතුව ඉදිරියට යෑමක් නැහැ. ඔබ සේවය කරත් ඔබ ව්‍යාපාරයක් කරත් ඔබ ඕනම දෙයක් කරත් මම හිතන්නේ මම විශ්වාස කරන දෙයක් තමයි එකක් අපේ විනයක් තිබෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි අවදානමක් ගන්නට අවශ්‍යයි. මම හිතන්නේ පාසල් ක්‍රිස්ටෝ කිව්ව ආකාරයට ගොඩක් වෙලාවට සේවය තුල සමහර වෙලාවට අපි මේ අවදානම ගන්න ටිකක් බය නිසා තමයි අපි ටිකක් පසුබට වෙන්නේ. තරුණ නායකයෙක්ට එහෙම නැත්නම් අලුත් කෙනෙකුට ඉදිරියට එන්න අවස්ථාව දීම වැළැක්වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. හැබැයි ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ සේවය කෙනෙක් නම් කරන කෙනෙක් නම් ඔබ ඕනෑම වෘත්තියක යෙදෙන කෙනෙක් නම් පළවෙනි දේ ඔබට විනයක් කියන දේ තිබෙන්න අවශ්‍යයි. අනිත් එක ඔබ අවදානමක් ගන්නට සූදානම් වෙන්න අවශ්‍යයි. පාස්ටර් ක්‍රිස්ටෝ අවසන් ප්‍රශ්නේ මේක බලාගෙන ඉන්නවා කවුරු හරි අසමත් වෙච්ච නිසා කොම් වෙලා නම සෞත්තු වෙලා ඒ වගේ කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට ඔයා දෙන්න යන පණිවිඩය මොකද්ද? ඒ කට්ටියට ඔබ ආරාධනාවක් කරනවද? ඒ කට්ටියට පාස්ටර් ක්‍රිස්ටෝ කියන කෙනාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මොකද්ද පාස්ටර් ක්‍රිස්ටෝ ඒගොල්ලන්ට දෙන පණිවිඩය? මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. හැමෝම කොහේ හරි තැනක අසමත් වෙලා තිබෙනවා. ඔබ නෙමෙයි පළවෙනි පුද්ගලයා අසමත් වුණ. ඒක නිසා ඔබ තව අවස්ථාවක් ගන්න. ඔබ තව පාරක් උත්සාහ කරන්න. මං හිතනවා ඒක තමයි ඔබ කළ යුතු හොඳම දේ. ඒ වගේම ඔබට අපි ප්‍රකාශ කරන්න කැමතියි. රාජකීය බෙතිනි සභාව හැටියට ඔබ කොහේ හරි ලංකාවේ සිටිනවා නම් ඔබව කවුරුත් බාරගන්නේ නැහැ. ඔබව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. ඔබට සේවයක් නැහැ කියලා කියනවනම් අපි සූදානම් ඔබට උදව් කරන්න. එකෙන් අදහස් කරන්නේ ඔබ අපේ සභාව එක්ක සේවය කරන්න ඕන කියලා. හැබැයි අපි ඔබත් එක්ක සිට ගන්න කැමතියි. ඔබට දෙවියන් වහන්සේ කැඳවපු සේවය සම්පූර්ණ කරන්න. ඒක නිසා බය වෙන්න එපා. ගොන් වෙලා ඉන්න එපා. ප්‍රතික්ෂේප වෙලා ඉන්න එපා. ඔබේ අවස්ථාව ඉවරයි කියලා හිතන්න එපා. ඔබේ යුගය ඉවරයි කියලා හිතන්න එපා. ඔබ තව අවස්ථාවක් ගන්න.
හැම විටම ඒ දෙවෙනි අවස්ථාව ගත්තේ බොහෝ අය ඔවුන් ජයග්‍රාහීව අවසන් කරලා තිබෙනවා. කිසිම කෙනෙක් පළවෙනි අවස්ථාවෙන් මම හිතන්නේ නැහැ හැමදේම හරියට කරලා ඉදිරියට ගියා කියලා. ෆේල් වෙනවා, අසමත් වෙනවා, වැටෙනවා. නමුත් තව අවස්ථාවක් ගත්තොත් ඔබට තව විශිෂ්ට දෙයක් කරන්නට පුළුවන්. වෙලාව ඉතාමත්ම වේගයෙන් ගිහිල්ලා අදටත් අපේ රටේ අපේ ලෝකේ ජාතික පරිවර්තනයක් දකින්ට ශ්‍රී ලංකාවේ පිබිදීමක් දකින්ට හිත ඇති මිනිස්සු සිටිනවා. පාස්ටර් ජූඩ් ඒ හිත ඇති මිනිස්සුන්ට ඔයා මොනවද කියන්ට යන්න? මොකද හිත තියෙන කට්ටියට හිත තිබුණත් විතරක් මදි. හිත තියෙන කට්ටියට පය තබන කට්ටිය එක්ක පය තබන්නට ඕනේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා thoughts have not won any battles. Actions have won battles. සිතුවිලි කවදාක්වත් කිසිම සටනක් ජයගත්තේ නැහැලු. ක්‍රියාවල් නිසා තමයිලු සටනක් ජයගත්තේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පිබිදීම ජාතික පරිවර්තනය කරන්ට හිත ඇති සෙනගට පාස්ටර් ජූඩ් ඔයා බෙතනි චර්ච් එකේ ප්‍රධාන පූජකවරයෙක් හැටියට දෙන පණිවිඩය මොකක්ද? මම විශ්වාස කරන දෙයක් තමයි ජාතික පරිවර්තනයක් ඔබ අත්දකින්නට නම් පළවෙනි දේ සුදාත්මයන් වහන්සේ ඔබේ හදවතට දී තිබෙනා වූ පිපාසය කියන දේ ඒක නිවෙන්න ඉඩ තියන්න එපා. ඒ ගින්න නිවෙන්න ඉඩ තියන්න එපා. අනිත් දේ තමයි උන්වහන්සේ ඒ ඔබව කැඳවපු කාරණාව ඔබ ක්‍රියාවට නංවන්න. උදාහරණයකට ඔබට උන්වහන්සේ දීලා තිබෙනවා නම් හදවතට මේ දේශය තුල මහත් වූ වෙනසක් අත්දකින්න අවශ්‍යයි. ඔබ සුභාරංචිය කියන්න අවශ්‍යයි. ඔබ මිනිස්සු ගාවට යන්න අවශ්‍යයි. ඔබ අද දවසේ ඇදහිල්ලෙන් පියවරක් ගන්නට ඒ ස්ථානවලට ගමන් කරන්නට. නැවත වාරයක් ඔබ ඒ පියවර ගන්නකම් ඔබට බෑ දේශය තුල පරිවර්තනයක් අත්දකින්න. අද දවසේ අපි ගොඩක් වෙලාවට අපි කතා කරනවා සභාවන් මට්ටමින් මේ හැම දෙයක් මට්ටමින් මේ හැම දෙයකටම වඩා වැදගත් වන්නේ පෞද්ගලිකව ඔබ ගන්නා වූ තීරණය. ඔබ තනිව ඔබ යමක් කරනවාද ඔබ පෞද්ගලිකව තීරණයක් කරන් සෙනග අතරට යන්න සුභාරංචිය කියන්න උන්ට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්න ඔබ තීරණයක් ගන්නවද? මම හිතන්නේ ඒක මුළු දේශේ පරිවර්තනයට විශාල බලපෑමක් ඇති කරනවා. යේසුස් වහන්සේ ඒ සමාරිය ස්ත්‍රිය ඇවිල්ලා එක කාන්තාවක් විතරයි ස්පර්ශ කරේ. නමුත් අපි දකිනවා ඒ මුළු සමාරියම එදා දවසේදී ඒ නුවරම ගැලවීම ලබනවා. යේසුස් වහන්සේගේ සුභාරංචියට ඔවුන් ප්‍රතිචාර දක්වනවා. අද දවසේ ඔබ ගන්න මේ පොඩි තීරණය එහෙම නැත්නම් මේ ක්‍රියාවට නංවන්න ඔබ ගන්නා වූ තීරණය මුළු දේශයක් වෙනස් කරන්න තරම් බලවත් වූ තීරණයක් වෙන්න පුළුවන්. බයිබලයේ කියනවා දාවිද්ගේ මිත්‍රයෝ යෝධයෝ මැරුවා කියන. නමුත් සාවුල්ගේ මිත්‍රයෝ සාවුල්ගේ හමුදාවේ කිසි කෙනෙක් යෝධයෝ මැරුවේ නැහැ. ඇයි? සාවුල් මැරුවේ නැති නිසා. අදහස මේකයි. විප්ලවකාර නායක නායකාවන් නොමැති ස්ථානයේ විප්ලවකාරයන් බිහි වෙන්නේ නැහැ. විප්ලවකාර නායකයන් බිහි වේවා, නැගිටේවා බලාපොරොත්තුවෙන් අද අපි බියොන්ඩ් සම්ප්‍රදාය වැඩසටහනේ සමුගන්නවා. ඔබ හැමෝටම ජේසු පෙහිටයි.